समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද ඔබ හැම කෙනෙක්ම ඊටම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්නට, මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ආරාධනා කර සිටියේ හෙට දවසේ ජන්මදිනය සමරන තිලිනි ධනවර්ධන දියණිය. තාම ශ්‍රද්ධාවෙන් එතුමිය මගෙන් ඉල්ලා සිටියා මේ පින්කම Taman වෙනුවෙන් සිද්ධ කරලා දෙන්නට කියලා ආරාධනා කර සිටියා. එතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර එකහමාරකට පෙර මිය ගිය මැණික් එතනා අත්තම්මට පින් දෙන්න, දොම්දිය සිල්වා ආදරණීය සීයා ඇතුළු කොට මිය ගිය ඒ පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණක්. ඊට අමතරව තමන් මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මටයි තාත්තටයි ආශිර්වාද කිරීම, සෙත් පැතීමත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට සහ ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමත් මේ පින්කමේ දි තිලිනි ධනවාදන අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා එතුමියගේ ජන්මදිනය නිමිත්තෙන් කරන මේ උතුම් පින්කමේදී. ඉතින් පින්වතුනි, අපි සතුටු වෙනවා ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අපේ ස්වාමින් වහන්සේලාට දානමාන සඳහා අවශ්‍ය කරන පහසුකම් සූදානම් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් අපිට කරපු මේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්නට අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව මා පසුගිය දිනක සඳහන් කරන්නට යෙදුණා. මින් ඉදිරියට කෙරෙන ධර්මදේශනාවල අපි මහා මංගල සූත්‍රයේ එන ධර්ම කරුණු, මංගල ධර්ම එකින් එක ඉදිරියට සාකච්ඡා කරනවා කියලා ඔබ අප ජීවත් වෙන මේ සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ඔබ අපගේ ජීවිතවල යම්කිසි ආකාරයක දියුණුවක් ආධ්‍යාත්මිකව තථාගත දේශනාවට අනුව ගොඩනගා ගැනීම වෙනුවෙන් ඒ දේශනාව අඛණ්ඩව ඉදිරියට සිද්ධ කරන බව අප සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් ඒ මෙනවියගේ ඒ දියණියගේ ජන්මදිනය නිමිති කරගෙනත් අපි කල්පනා කළේ අපි අද තව එක මංගල කරුණක් සාකච්ඡා කරන්න. ඒ තමයි පණ්ඩිතානංච සේවනා කියන මංගල ධර්මය සාකච්ඡා කරන්නටයි අපි අපේක්ෂා කරන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව තමන් ආශ්‍රය කරන අයගේ මෙලොව යහපත පිණිස පරලොව යහපත පිණිස පිළිපදින පින්පව් දන්න සත්පුරුෂයෝ තමයි පණ්ඩිතයෝ කියලා අඳුන්වන්නේ. එතකොට ලෞතුරු බුදුරජාණන් වහන්සේලා, පස්සේ බුදුරජාණන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ, සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා,
සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවෝ, ගුණවත් ගුරුවරු, ගුණවත් වැඩිහිටියෝ, මෙන්න මේ අය යම්කිසි ආකාරයකින් ගුණයෙන් සහ නුවණින් වෘද්ධ වැඩිහිටි භාවයට පත්වෙච්ච යම් කෙනෙක් ඉන්නව නම් අන්න ඒ වගේ උත්තමයෝ අපේ තථාගත දේශනාවට අනුව පණ්ඩිතයෝ නැත්තම් ප්‍රඥයෝ කියලා අඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. එවැනි පණ්ඩිතයෝ ආශ්‍රය කිරීම අපගේ ජීවිතය වඩා ඵලදායී කරගන්න, වඩා දියුණු තත්වයකට ආධ්‍යාත්මිකව ගෙන යන්න විශාල උපකාරයක් වෙනවා කියන එක තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ අවධාරණය කරලා තියෙන්නේ. පින්වතුනි, අපි මේ නුවණැත්තන් ආශ්‍රය කිරීම කියන මාතෘකාවට ගියාම දැන් අපිට ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව මේ වෙලාවේ නැහැ. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ මේ තාම. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ ධර්මයට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින්නට පුළුවන්. ඒ වගේම ආර්ය ශ්‍රාවකයෝ කියලා හඳුන්වපු ඒ සක්‍රුදාගාමි වෙච්ච, රහත් වෙච්ච, අනාගාමී වෙච්ච, සෝතාපන්න වෙච්ච ඒ උතුම් ආර්ය ශ්‍රාවකයෝ සහ ආර්ය භාවයට පත්වෙච්ච උත්තමයොත් මේ ලෝකෙ වැඩ ඉන්න පුළුවන්. පසේ බුදුවරුත් වැඩ ඉන්න පුළුවන්. අපේ තේරවාදී සම්ප්‍රදායික ශාසනික පිළිගැනීමට අනුව ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් ආයේ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එතකන් ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් මේ ශාසනයේ ඉන්නවා කියලා කියන්න බෑ. හැබැයි අපේ තේරවාදී සම්ප්‍රදායික පිළිගැනීම් වලට අනුව, තේරවාදී ධර්මයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝකයේ යම් තැනක තිබෙනවද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ මධ්‍යම ප්‍රතිපදාව ගිහි වේවා පැවිදි වේවා යමෙක් ප්‍රගුණ කරනවද? අන්න ඒ ඇත්තෝ අතුරින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මාර්ගඵලලාභියෝ බිහි වෙන්නට පුළුවන්. ඉතින් එවැනි මාර්ගඵලලාභියෝ ලක්දිව හෝ වේවා, වෙනත් රටක හෝ වේවා, අනුගමනය කළේ මධ්‍යම ප්‍රතිපදාව නම්, වැඩුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්, දුරු කරේ තෘෂ්ණා ආදී ධර්මයන් නම්, ඒ උතුම් අවබෝධයට පත්වෙච්ච අය ලොව කොතනක වුණත් මේ මොහොතේ පසේ බුදුරජාණන් වහන්සේලා ලෙස, ඒ වගේම මහරහතන් වහන්සේලා ලෙස, අනාගාමී උත්තමයින් ලෙස, සක්‍රුදාගාමී හෝ සෝතාපන්න උත්තමයින් ලෙස ඉන්න පුළුවන්. දැන් එවැනි උත්තමයෝ උන්වහන්සේලා විසින්ම ප්‍රකාශය කරොත් අපිට අඳුනා ගැනීම පහසු වෙනවා. එහෙම ප්‍රකාශ කරේ නැතොත් එවැනි උත්තමයෝ අඳුනා ගන්න එක අර ධර්මයේ උගන්වපු ක්‍රමවේද තිබෙනවා. එවැනි උත්තමයේ කොහොමද අඳුනාගන්නේ කියලා ඒ සඳහා යම්කිසි නිමිති පැහැදිලි කිරීමක් සිද්ධ කෙරෙනවා දේශනාවල. නමුත් ඒක හරි දුෂ්කරයි. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ඒ උතුම් මේ ලෝකේ පහළ වෙච්ච පරම පණ්ඩිතයා ලෙස, නැත්තම් උතුම් ප්‍රඥා ලෙස, උතුම් සත්පුරුෂයා ලෙස, උතුම් කල්යාණ මිත්‍රයා ලෙස අඳුන්වන්නට පුළුවන්කම තිබෙන ලෞතුරු බුදුරජාණන් වහන්සේ අදටත් අපිට ඇසුරු කරන්න පුළුවන්. කොහොමද? ඒ තමයි උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇසුරු කිරීමෙන්, උන්වහන්සේගේ දේශනාව අවබෝධ කර ගැනීමෙන්. අර සංයුත්ත නිකායේ වක්කලී සංයුත්තේ තිබෙන ප්‍රකට කියමනක් ඔබ මන් දන්නවා කටපාඩමින්ම ඔබට තිබෙනවා ඒ මතකය.
කින්තේ වක්කලි ඉමිනා පූතිකායේන. වක්කලි මේ නවදොරකින් දුගඳ හමන දේ හමන මේ දුගඳ හමන දේම වැගිරෙන මේ සිරුර දැකීමෙන් නුඹට ඇති ඵලය කුමක්ද? යෝකෝ වක්කලි යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි යම් කිසි කෙනෙක් මගේ ධර්මය දැක්කොතින් ඔහු තමයි මාව දැක්ක කෙනා වෙන්නේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අදටත් යම් කිසි කෙනෙකුට ඒ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය, ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න පුළුවන් වුණොත් ඔහු හෝ ඇය ඒ උතුම් ගිහියා හෝ පැවිද්දා බුදුන් දැකපු කෙනෙක්. ඒ උතුම් පුද්ගලයා ධර්මය දැක්කා යනු බුදුන් දැක්ක උත්තමයෙක්. එතකොට අපිට අද තවම අවකාශයක් ඉතුරු වෙලා තියෙනවා. තවම අවස්ථාවක් තිබෙනවා බුදුන් දකින්න. ගෞතම බුදුහාමුදුරුවෝ දකින්න. කොහොමද? ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දැකීමෙන්, අවබෝධ කිරීමෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රගුණ කරලා සාක්ෂාත් කළ යුතු වූ ඒ උතුම් වූ ඵලයන්ට අපි පැමිණීමෙන් අපිට ඒ අවස්ථාව තිබෙනවා. ඉතින් එවැනි ධර්මය ඇසුරු කරමින් සත්පුරුෂ ඇසුරක් ලබා ගන්නට ඔබත් මමත් නිරන්තරයෙන් වෙහෙසෙන්න ඕනේ. එතකොට අපිට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. එතකොට අපිට රහතන් වහන්සේලා මුණ ගැහෙනවා. එතකොට අපිට පසේ බුදුරජාණන් වහන්සේලාත් මුණ ගැහෙනවා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරු කරනකොට. ඒ නිසා ඔබ මම කල් නොයවා ලැබුණු මේ මනුස්ස ආත්ම භාවේ අපිට බොහෝම දුර්ලභව හමු වෙච්ච මේ උතුම් අවස්ථාවේ අපි පුළුවන් තරම් ඒ උතුම් ආර්ය උත්තමයෝ බුදුරජාණන් වහන්සේ, ඒ උතුම් වූ පසේ බුදුරජාණන් වහන්සේලා, ඒ උතුම් වූ මහරහතන් වහන්සේලා, අනාගාමී සකෘදාගාමී ආදී උත්තමයෝ දැක්ක ධර්මය දකිමින් උන්වහන්සේලා සැනසීම ලබපු ඒ උතුම් වූ ධර්මය අපගේ ජීවිත තුලත් පුළුවන් තරම් ප්‍රගුණ කරමින් ඒ සත්පුරුෂ ඇසුර, ඒ පඬිත ඇසුර, ඒ කල්යාණ මිත්‍ර ඇසුර අපි ලබා ගන්න ඕන. මට මේකෙදි තව එකක් පැහැදිලි කරන්න ඕන ඔබට. දැන් පඬිතයන් සේවනය කිරීම කියන තැනට ආවට පස්සේ මේ ථේරවාදී විවරණවලට අනුව ඒ පඬිතයන් ඇසුරු කිරීමම තමයි සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන්නේ. පඬිතයන් ඇසුරු කිරීමම තමයි කල්යාණ මිත්‍රයින් ඇසුරු කිරීම කියලත් කියන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා, පඬිතයා කියන වචන තුනම මේ ශාසනයේ අපේ පිළිගැනීමට අනුව, අපේ අර්ථ විවරණ සම්ප්‍රදායන්ට අනුව මේ වචන තුනම එක සමාන අර්ථ ඇතුව තමයි තථාගත දේශනාව තුළ අර්ථ ගන්වලා තියෙන්නේ කියන එක තමයි අපේ උතුමන් වහන්සේලා අපිට උගන්වන්නේ, අපිට පැහැදිලි කරන්නේ. දැන් අපේ අති උතුම් රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ ලියපු ධර්ම ග්‍රන්ථයන් පරිශීලනය කරන බොහෝ පිරිසක් ඉන්නවා මේ අන්තර්ජාලය තුළ. බුද්ධ පුතුන් පිටුව තුලින් බණ අහන, YouTube නාලිකාව තුලින් බණ අහන අතරත් බොහෝ දෙනෙක් මේ වෙනකොටත් අපේ රේරුකානේ නායක ස්වාමීන් වහන්සේ ලියපු බොහෝ පොතපත පරිශීලනය කරලා තියෙනවා. දැන් ඒ උන්වහන්සේගේ ධර්ම විවරණයන්හි පවා අපට පේන දෙයක් තමයි මෑත කාලීන අපේ සියලුම සම්ප්‍රදායන්, ආරණ්‍ය වාසී සම්ප්‍රදාය, ග්‍රාම වාසී සම්ප්‍රදායෙත් සියලු දෙනා පිළිගන්න දෙයක් තමයි උන්වහන්සේගේ ධර්ම විවරණ ථේරවාදී ධර්මයට බොහොම ප්‍රාමාණිකයි කියන එක. ඒවා කිසිසේත්ම බුද්ධ වචනයට හානියක් කරපු නැති ධර්ම විවරණයන් කියන එකනේ සාමාන්‍ය බොහෝ දෙනෙකුගේ පිළිගැනීම. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන අයත් ඉන්ට පුළුවන්. ඒකත් කියන්න එපා. ඉන්ට පුළුවන්. ඒක ඉතින් තම නැන පමණින් දැනගත යුතු කියලානේ අපි අර
ලෝවට සංග්‍රාවෙත් කියන්නේ තමන්ට අවබෝධ වෙන විදියට තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට කෙනෙකුට එහෙම යම් අදහස් පළ කරන්න පුළුවන්. නමුත් සම්ප්‍රදායික තේරවාදී ශාසනය තුළ පිළිගන්න දෙයක් තමයි දැන් රේරුකාණි නායක හමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලාගේ ඒ ධර්ම විවරණ බොහෝම බුද්ධ වචනයට එකඟව කරපු, බුද්ධ වචනයට අනතුරක් නොවන විදියට කරපු ධර්ම විවරණ සහිතයි කියන එක තමයි පිළිගන්නේ. ඉතින් ඒ නිසා දැන් උන්වහන්සේගේ ධර්ම විවරණ ග්‍රන්ථ මා බොහෝ සෙයින් පරිශීලනය කරනවා. ඒ ධර්ම විවරණ ග්‍රන්ථවලත් පෙනෙන දෙයක් තමයි සත්පුරුෂයා, පණ්ඩිතයා, කල්යාණ මිත්‍රයා කියන තිදෙනා. ඒ වචන තුනෙන්ම යම්කිසි ආකාරයකට එක සමාන ගුණ පරම්පරාවක් තියෙන තැනැත්තෙකු පිළිබඳව තමයි එහි පැහැදිලි කිරීමක්, සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. අට කතාවලත් එහෙමම තමයි, මුල් බුදු සමයට ගියත් එහෙමම තමයි අපිට දකින්නට ලැබෙන්නේ. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ ඍජුවම අංගුත්තර නිකායේ තික නිපාතේ පණ්ඩිතයාගේ ලක්ෂණ පෙන්වනවා. පණ්ඩිතයෙකුගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. තීනිමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛනානි. මහණෙනි, මොහු පණ්ඩිතයෙකයි හඳුනා ගැනීමට ඉවහල් වූ ලක්ෂණයෝ තිබෙනවා. පණ්ඩිත නිමිත්තානි, පණ්ඩිතයා ඇඳින ගන්න කාරණා තියෙනවා. පණ්ඩිත පදානි, පණ්ඩිත බැව් හැඳින ගැනීමට අවශ්‍ය කරන කරුණු කාරණා ලක්ෂණ තියෙනවා. ඒ අනුව චරිත තුනක්, පාණ්ඩිත්‍ය කෙනෙකුගේ අඳුන ගන්න ලක්ෂණ තුනක් තිබෙනවා. තීනිමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛනානි, පණ්ඩිත නිමිත්තානි, පණ්ඩිත පදානි කියලා කිව්වේ ඒකයි. කතමානි තීනි, මොනවද ඒ කරුණු තුන? ඉද භික්ඛවේ පණ්ඩිතෝ සුචින්තිත චින්තී හෝති. මහණෙනි, මේ ලෝකයේ පණ්ඩිතතෙම යහපත් සිතුවිල්ලක්ම සිතන්නේය. සුභාසිත බාසී, යහපත් වචනයක්ම කියන්නේය. සුක්කත කම්මකාරී, යහපත් වැඩක්ම කරන්නේය යන අර්ථය තමයි තියෙන්නේ. මේ කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන තාම කෙලෙස් නිමා කරපු නැති මගඵලලාභියෙක් නොවන කෙනෙකු තුල උනත් යම් වෙලාවල් වල හෝ නිරන්තරයෙන්ම අඛණ්ඩව අචිද්දව පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. යම් වෙලාවල් තුල හෝ පෙනෙන අර වගේ උතුම් මාර්ගඵලලාභී උත්තමේ ගාව නම් අඛණ්ඩව පේන්ට තිබෙන, අඛණ්ඩව දකින්ට ලැබෙන ධර්මතා තුනක් නේ පෙන්වන්නේ. පළවෙනි එක තමයි යහපත් සිතුවිලි සිතීම. යහපත් සිතුවිලි කියන්නේ අව්‍යාපාද සංකප්පනේ, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම. මේ කියන චෛතසික ධර්ම අඛණ්ඩවම යම්කිසි උත්තමයෙකුගේ సంతානේ පවතිනවා නම්, අව්‍යාපාද කෙනෙකු නොනසේවා කියන, අවිහිංසා කාටවක්වත් හිංසාවක් පීඩාවක් නොකරමි හෝ නොවේවා කියන, නෙක්ඛම්ම ඇලීම් අතහැරීමනේ නෙක්ඛම්ම කියන. අත්හැරීමට අදාළ, නික්ම යාමට අදාළ ඒ උතුම් වූ සිතුවිලි අඛණ්ඩවනේ, අඛණ්ඩව කෙනෙකුගේ సంతානේ පවතිනවා නම් එවැනි උත්තමයෙක්, ප්‍රඥෙක්, පණ්ඩිතයෙක්, සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ. එවැනි කෙනෙකුට ඔබට බලන්න පුළුවන් ඔබගේ කාව ඒ කියන ආකාරයේ ආධ්‍යාත්මික කියන්නේ මානසික සංවර්ධනයක් පවතිනවද? නැත්තම් ඔබගේ මේ මනසේනේ, ඔබගේ මනසේ යම්කිසි ආකාරයකට එවැනි උතුම් වූ ආධ්‍යාත්මික ගුණධර්මයක් මානසික වශයෙන් ඔබ දියුණු පවුණු කරමින් යනවද?
අව්‍යාපාදය, අවිහිංසාව, නෙක්ඛම්ම මේ කියන උතුම් සිතුවිලි ඔබ ටිකක් හරි ප්‍රගුණ කරගන්නවද? සම්මා සංකප්ප කිව්වේ මේවටනේ. මේ ධර්ම ඔබ ප්‍රගුණ කරනවද දවසේ? ඔබගේ මනසේ කවුරුවත් නොනසේවා, කාටවත් හානියක් නොවේවා, කාටවත් විනාශයක් නොවේවා, හෝ මම කාටවත් හානියක් කරන්නේ නැහැ, මට ඕනි නැහැ කාටවත් කරදර කරන්න, මට කාටවත් ප්‍රශ්න ඇති කරන්න ඕනි නැහැ, මට කාටවත් හිංසා කරන්න ඕනි නැහැ, මම අත්හරිනවා කැමති දේ සහ අකමැති දේ, මට කරදර කරන සියලු දෙනාමටම මේ මම කරදර නොකර ඉන්නවා. ඒ වගේ යහපත් වූනේ, යහපත් වූ උතුම් වූ චෛතසික ධර්ම ඔබ දැනට දියුණු කරමින් ඉන්නව නම් අන්න ඔබ සත්පුරුෂය ඇසුරු කරමින් ඉන්නවා. කල්යාණ මිත්‍ර ඇසුරු කරමින් ඉන්නවා. ඔබ උතුම් පඬිතයෝ ආශ්‍රයක ඔබ නියැලෙමින් ඉන්නවා. ඊළඟට සුභාසිත භාසී ඒ කිව්වේ නිවැරදි වචනම, යහපත් වචනම, උතුම් ප්‍රබුද්ධ දෙයක්ම කතා කරන කෙනෙක් වීම කියන එක. උතුම් ප්‍රබුද්ධ දෙයක්ම කතා කරන, උතුම් දෙයක්ම කතා කරන කෙනෙක් වීම කියන එකනේ. එතන අදහස් කරන්නේ කුමක්ද? එතන අදහස් කරන දේ තමයි බොරු කීමෙන් වැළකීලා නම්, නේ? කේලම් කීමෙන් වැළකීලා නම්, පරුෂ වචන කීමෙන් වැළකීලා නම්, හිස් වචන කීමෙන් වැළකීලා නම්, සමගියට හේතු වෙන දෙයක් කේලම් කීමෙන් වැළකීලා කවුරු හරි කෙනෙක් කතා කරනවා නම්, නපුරු රළු දැඩි අර පිහිවලින් අනිනවා වගේ දරුණු පරුෂ සැඩ ගති සහිත වචනනේ, වචන යම් කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව කනට ප්‍රියමනාප, හිත සුවපත් කරන දේවල් යම් කිසි කෙනෙක් කතා කරනවා නම්, ඊළඟට බොරු කියන්නේ නැතුව යම් කිසි කෙනෙක් සත්‍යවාදීව ඇත්ත කතා කරනවා නම්, හෘදය සාක්ෂියට එකඟව තමන්ගේ අදහස් පළ කරනවා නම්, තමන් වඩා යහපත්, වඩා නිවැරදි දේවල් තමන් අනෙක් අයට කියලා දෙනවා නම්, අවසාන වශයෙන් අර්ථාන්විත දේවල් තමාටත් යහපතක් වෙන, අහන කෙනාටත් යහපතක් වෙන, මෙලොවටත් වැඩක් වෙන, පරලොවටත් වැඩක් වෙන, දුකින් සහ මේ සසරින් නිදහස් වෙන්න උපකාරවත් වෙන ධර්මයක් යම්කිසි කෙනෙකු දිගින් දිගටම අඛණ්ඩව යම්කිසි කෙනෙකු තමන්ගේ භාෂණය තුළ අනිකාට සංවේදනය කරනවා නම්, නැත්නම් කතා කරනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නෙවැනි කෙනා සුභාසිත භාසී කියන්නේ මේ අනිත් එක්කෙනාට අපි කියන්නේ චාටු කතා කියන එක නෙමෙයි. අනිත් එක්කෙනාගේ හිත මේ ඒ වෙලාවේ සතුටු කරන කතා කියන එක්කෙනා සුභාසිත භාසී කියලා ධර්මයේ කියලා නෑ. බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස නපුරු අසභ්‍ය වචන කියන්නේ නැතුව ඊළඟට ගත්තාම අවසාන වශයෙන් අර්ථාන්විත ප්‍රබුද්ධ යම්කිසි අදහසක් අපේ ජීවිතවලට එකතු කරන ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, සිවුරක් දරාගෙන හිටියත්, ගිහි ඇඳුමක් අඳන් හිටියත්, ඔය කියන යහපත් ගති ලක්ෂණ කෙනෙකුගේ ගාව වාචසිකව තියෙනවා නම් මම ඔබට යෝජනා කරනවා, ඔබ පඬිතෙක්, ඔබ සත්පුරුෂයෙක්, ඔබ කල්යාණ මිත්‍රයෙක්. අඩුම තවම ඔබ බුදුවරයෙක් නොවෙන්න පුළුවන්, තවම ඔබ පසේ බුදුවරයෙක් නොවෙන්න පුළුවන් නේ, තවම ඔබ මහරහතන් වහන්සේ කෙනෙක් නොවෙන්න පුළුවන්, අනාගාමී හෝ සකෘදාගාමී සෝතාපන්න ආදී මාර්ගඵලවලට පත්වෙච්ච උත්තමයෙක් නොවෙන්න පුළුවන්. ඒ වුණත් මම ඔබට යෝජනා කරනවා ඔබ යම්කිසි දුරකට හෝ මෙවැනි උතුම් ධර්ම ටිකක් තමන්ගේ වචනය යොදාගෙන
මට්ටුම හැම දවසකම බැරි වුණත් සති එක දවසක් හරි වාචසිකව යම්කිසි යහපතක් වෙන දෙයක් මිනිස්සුන්ට කතා කරනවා නම් කියලා දෙනවා නම් තමන්ගේ ගෙදර අයවලුන් සමග හෝ සමාජ අයවලුන් සමග වැඩ කරද්දී කටයුතු කරද්දී එවැනි මේ වචනයේ යම්කිසි යහපත් භාවයක් තමන් පවත්ව ගන්නවා නම් ඒක බොහොම උසස් ගුණයක්. ඔබ පඬිතයින් සේවනය කිරීම. පඬිතයෝ එහෙමයි. අර පැරණි සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඒක නම් ඒ ලෞකික අදහසක් ඒකේ තියෙන. ඒ උනාට ඒකෙත් තියෙනවා යම්කිසි ආකාරයක පඬිතයෝ දවස ගත කරන හැටි. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතාම් ව්‍යසනේන ච මූර්ඛාණං නිද්‍රයා කලහේනවා. මගේ උච්චාරණය නිවැරදි ඇති කියලා මම හිතනවා. එතන කියන්නේ ධීමතාම් කියන්නේ පඬිතයෝනේ. පඬිතයෝ නුවණැත්තෝ ශාස්ත්‍රීය කටයුතුත් එක්ක කාව්‍ය ශාස්ත්‍ර ශාස්ත්‍රීය කටයුතුත් එක්ක සාහිත්‍යමය කටයුතුත් එක්ක තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියපු කරුණක් නෙමෙයි මේ කියන්නේ සංස්කෘත පඬිවරයෙක් කියපු කාරණයක්. හිතෝපදේශය කියන ග්‍රන්ථය තමයි මගේ මතක විදියට. එහි තියෙන්නේ ඒ කියන්නේ කාව්‍ය ශාස්ත්‍ර ආදී නැත්නම් ශාස්ත්‍රීය කටයුතුත් එක්ක තමයි නුවණැත්තෝ දවස ගෙවන්නේ. මෝඩයන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද? නිද්‍රයා කලහේනවා. එක්ක කාත් එක්ක හරි රණ්ඩුවක් ඇද ගන්නවා. එහෙම නැත්නම් නිදා ගන්නවා. මෝඩයෝ දවස ගෙවන්නේ කාත් එක්ක හරි රණ්ඩුවක් ඇදගෙන රණ්ඩු කර හෝ කාත් එක්ක හරි පැටලි එල්ලි නැත්තම් හොඳට නිති. ඒක මේ ලෞකික ගුරුවරයෙක් බුදුවරයෙක් කියපු අදහසක් නෙමෙයි. ලෞකික ගුරුවරයෙක් හිතෝපදේශය කියන ග්‍රන්ථයේ කරපු සංස්කෘත පඬිවරයෙකුගේ ප්‍රකාශනයක්. සාමාන්‍ය ලෞකික ජීවිතයක වුණත් ප්‍රඥාවන්ත මිනිස්සු නම් මේ නිදා ගැනීමලටයි රණ්ඩු කිරිල්ලටයි තමන්ගේ ජීවිතේ ප්‍රමුඛතාව දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන දෙයක් තමයි නේ. ඒගොල්ලෝ කල්පනා කරනවා මමත් මොකක් හරි මගේ ඔළුව හදාගන්න දෙයක් එක්ක කියවන්න ඕනේ. එක්කෝ මේ අහන් ඉන්න ඕනනේ. ඒ ආදී වශයෙන් මේ ශාස්ත්‍රීය කටයුත්තක තමයි මේ තිබෙන්නේ කියලා තමයි එහි යෙදෙමින් ඉන්නේ කියලා තමයි තථාගත ධර්මයේ නුනත් ඒ සංස්කෘත පඬිවරයාගේ කාරණාවේ සඳහන් කරලා තියෙනවා. හිතෝපදේශය. හැබැයි බුදුවරු කියනවා යහපත් වචනයක්ම යමෙක් කතා කරනවා නම් එවැනි ඇත්තෝ යහපත් වචනයක්ම යමක් කතා කරනවා නම් යමෙක් කතා කරනවා නම් එවැනි ඇත්තෝ පඬිතයෝ කියලා. සත්පුරුෂයෝ කියලා. කල්‍යාණ මිත්‍රයෝ අතරට එවැනි ඇත්තෝ ඇතුළත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අවසාන වශයෙන් පඬිතෙකුගේ ලක්ෂණ ගැන සඳහන් කරද්දී භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර තික නිපාතේ සඳහන් කරනවා බාල වග්ගයේ සුක්කත කම්මකාරී නිවැරදි ක්‍රියාවන්ම සිද්ධ කරනවා. ඒ කිව්වේ උන්වහන්සේගේ ඒ කියන්නේ එවැනි පඬිතෙකුගේ එවැනි සත්පුරුෂයෙකුගේ එවැනි කල්‍යාණ මිත්‍රයෙකුගේ මේ බාහිර හැසිරීම කියන එක ගත්තාම නේ බාහිර හැසිරීම කියන එක ගත්තාම එහි තියෙන එකක් තමයි හොරකම් කරන්නේ නැතිකම. ඊළඟට වැරදි කාමයට යන්නේ නැතිකම. ඊළඟට පරපණ නසන්නේ නැතිකම. ඒ කියන්නේ අනුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න යන්නේ අනුන්ගේ දේපල එක්ක අනුන්ගේ පෞල් සංස්ථාව එක්ක. එතකොට අනුන්ගේ ජීවිත සමග හෝ අනුන්ගේ දේපල සමග හෝ අනුන්ගේ පෞල් සංස්ථාව සමග හෝ අපි මැදිහත් වීමක් කරලා කාමයේ මත හෝ ද්වේෂය මත හෝ රාගය ඊර්ෂ්‍යාව ආදී මොන සිතුවිල්ලක්වත් මත අපි වැරදි හැසිරීමකට යන්නේ නැත්තම් අන්න එතන තමයි උතුම් පඬිවරයෙක් ඇසුරු කරනවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද බුදුවරු කියලා තියෙන්නේ අපිට පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ ජීවිත දෙස බලාගෙන අපේ ජීවිත හැඩගස්ව ගන්නනේ. එතකොට එවැනි උත්තමයන්ගේ අපිට දක්නට ලැබෙන
සේසිත උත්තම ගති ස්වභාවයන් තමයි කායික හැසිරීමක දක්නට ලැබෙන දෙයක් තමයි පරපණ නැසීම කියන එක එලිපිටවත් රහසින්වත් කෙරෙන්නේ. ඊළඟට සත්පුරුෂ නුවණැති ගිහියෙක් නම් වැරදි කාමයට යන්නේ නැහැ. පැවිද්දෝ බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. ඊළඟට ගත්තහම සොරකම කියන එක දිවි හිමියෙන් සොරකමෙන් වැළකීලා ඉන්නවා. නුදුන් දෑ ගන්නෙ නැහැ. එවැනි උත්තමයෝ ඉන්නව නම් ඔබට දකින්න. ඉතින් එවැනි අය සත්පුරුෂයෝ. එවැනි අය පඬිතුයෝ. එවැනි අය කල්යාණ මිත්‍රයෝ. එවැනි අය මාර්ගඵලලාභීන්ද නැද්ද කියන එක ඇත්තටම ඒ උත්තමයෝ දන්න කරුණක් නේ. අපි දන්නේ නැහනේ මේ ගිහියා මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලබලද කියන එක අපි දන්නේ නැහැ. ලබලා තියෙන්න පුළුවන්. ඒත් මේ ගති ස්වභාවයන් අපිට අඛණ්ඩව පේනවනම් වාචසිකව මේ වැරදි කරන්නේ නැහැ කියලා අපිට අඛණ්ඩව මුළු ජීවිතේ පුරාම යාගේ පෙනුනොත් යාගේ මුළු ජීවිතේ පුරාම කායිකව ඊටාම යහපත් නිවැරදි පැවතුම් අපිට එහෙම පේනවනම් මනස ඉතින් අපිට දකින්න බෑ. මනසේ තියෙනවනේ ඇඟෙනුයි වචනෙනුයි එළියට එන්නේ. ඉතින් මනස වඩා යහපත් වෙන්න එපා. අඛණ්ඩ වෙන්න නම් ওই ටික වෙලාවකට නම් අපිට රඟපාගෙන ඉන්න පුළුවන්. අපි කාටත් බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරස වචන කියන්නේ නැතුව ටික වෙලාවක් හොඳ පරිසරයක ඉන්න පුළුවන්. ඒත් ඊටාම අභියෝගාත්මක තැන්වලදී ඊටාම දරුණු අර්බුදකාරී මොහොතවල් වල මේ කියන මානසික මට්ටම කාගේ හරි පවතිනවා නම් මේ කියන කායික හැසිරීම කාගේ හරි අඛණ්ඩව පවතිනවා නම් මේ කියන වාචසික ගති ස්වභාවයන් කෙනෙකුගේ අඛණ්ඩව පවතිනවා නම් ඒ ඇත්ත සත්පුරුෂයෙක්. ඒ ඇත්ත පඬිතෙක්. එවැනි අය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මා යෝජනා කරනවා ආශ්‍රය කරන්න කියලා. එවැනි අය ආශ්‍රය කිරීමෙන් කවදාවත් අපිට වරදින්ට විදියක් නැහැ. දැන් සත්පුරුෂයින්ගේ, පඬිතයින්ගේ, කල්යාණ මිත්‍රයින්ගේ ගාව තිබිච්ච උතුම් ගති ස්වභාවයන් අපිට ඉතින් බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ඒ උතුම් වූ චරිත කතා වලින්, බෝසත් කතා වලින් අපි වැඩිපුර උපුටා ගන්න. මේ ලෝකේ කෙනෙකුගේ චරිත වලිනුත් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් අපි ඒවා එච්චර උලුප්පන්න හෝ හෙලා දකින්න හෝ අපි යන්න ඕනේ නැහැ. මොකද හේතුව අපි ඒ උත්තමයා දැක්කට පස්සේ, අඳුනගත්තට පස්සේ අපි හිතින් ගරු කරනවා, මනසින් ගරු කරනවා, ළඟට යන්න ඕනේ, ළඟ ඉන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් අපි උපුටා දැක්වීම වලට අපි භාග්‍යවතුන් වහන්සේම ගත්තම හොඳයිනේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ චරිතයේ තිබුණු අති උතුම් ගති ස්වභාවයක් බලන්න. ඒ තමයි දැන් දේවදත්ත හාමුදුරුවෝ විහාරස්ථානයේම වැඩ ඉඳගෙනනේ කොච්චර අසත්පුරුෂකම් කළත් බුදුරජාණන් වහන්සේටනේ, කොච්චර නරක දේවල් කරත් බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට, සරියුත් මහරහතන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට තිබිච්ච කරුණාවන්තකමම තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන තිබිලා තියෙන්නේ. කවදාවත් දේවදත්ත ස්වාමීන් වහන්සේව විහාරයේ නිරපන්න තථාගතයන් වහන්සේ කටයුතු කළා නැහැ. තථාගතයන් වහන්සේට හතුරුකම් කළා උන්වහන්සේ මේක වෙලාවක පන්සලෙන් ගියා. ගයා ශීර්ෂයට ගියා කියලා කියන්නේ 500 දෙනෙක් එක්ක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එකතු කරාන ගියා කියලානේ. එතකොට මේ ඒ විදියට මේ එහෙම නරක ලෙස හැසිරිච්ච කෙනෙකුට උනත්, එවැනි නරක ලෙස හැසිරිච්ච කෙනෙකුට උනත් බුදුරජාණන් වහන්සේ තුලින් අපිට පේනවා උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ හැසිරීම එකක්වත් වෙනසක් තිබුණේ නැහැ.
හොඳ කෙනාට සහ නරක කෙනාට කියලා වචනේ වෙනස් වීමක් නැහැ. ඒ තමයි පඬිතයාගේ ලකුණ. දැන් අපේ ගොඩාක් වෙලාවට ඇත්තටම කිව්වොත් මේ අපේ හොඳ වචන එළියට එන්නේ හොඳ අයට විතරනේ. අපිට නරකක් කරන්න දෙන අයට හොඳ වචන එක සීමාවක් දක්වා විතරනේ තාම අපි කියන්නේ නේ. අපි රළු වීම නපුරු වීම පටන් ගන්න ඕනේ අපිට දිගටම නපුරු වැඩ නේ රළු වැඩ ඊටාම පහත් වැඩ කවුරු හරි කරන්න පටන් ගත්තොත් අපිත් පටන් ගන්නවනේ එකට එක කරන්න නේ. ඒ නිසා ඔබ මේ හොඳට මේක අවබෝධ කරගන්න නේ. හොඳට ඔබ අවබෝධ කරගන්න. හොඳට ඒක මේ තේරුම් ගන්නට උත්සාහ කරන්න. හැබැයි බුදුවරුන්ගේ ස්වභාවය තමන්ට හිත අයටත් අහිත අයටත් තමන්ට පක්ෂපාතී අයටත් අපක්ෂපාතී අයටත් තමන්ට උදව් කරන අයටත් තමන්ට කරදර කරන අයටත් දෙපාර්ශවයටම සුචින්තිත චින්ති සුභාසිත භාෂී සුක්කත කම්මකාරී. දැන් පරම සත්පුරුෂයෙක් පරම කල්යාණ මිත්‍රයෙක් පරම පණ්ඩිතයෙක් බවට අපි පත් වෙලා නැහැ කියන එක හොයාගන්න හරිම ලේසි. අපිව ආවුස්සන්න එන අයට අපි කොහොමද හැසිරෙන්නේ කියන එක අපි දන්නවනේ. දැන් ඒ වයින් තමයි මම නම් තාම මාර්ගඵල ලැබලා නැහැයි කියන එක මම හොයාගන්න එක. මාව ආවුස්සනකොට මට කේන්ති යනවානේ. තරහ එනවා. මට දිගටම බැන්නොත් මම හිතන්නේ මම නොබැනින්දී කියලා. බනින වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට තාම මම පුහුණු වෙන්න ඕනේ. ඒකේ අදහස මම තාම පුහුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ මම පරම සත්පුරුෂයෙක් නෙමෙයි. තාම මම සත්පුරුෂයන්ව අනුගමනය කරන, පඬිවරු අනුගමනය කරන, පඬිවරු සහ සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ අසුරින් ජීවිතේ හදාගන්න පුංචි උත්සාහයක නියැලෙන කෙනෙක්. මම යෝජනා කරන ඔබත් ඔබ දිහා බලන්න. මම දැන් පරම තත්වයට ඇවිල්ලා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම අභියෝග නැත්තම් Tamanටනේ. සමහරට ඒක සමහරට Tamanට Taman රැවටීමක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ දීර්ඝ කාලයක් කවුරු හරි අපිව ඇවිස්සුවේ නැතොත්, අපිට කරදර කළේ නැතොත්, තරහෙන් අපිව කුපිත කරන විදිහ හැසිරීමක් කවුරු හරි කෙනෙක් නියලුනේ නැතොත්, එතකොට අපිට හිතෙන්න පුළුවන් දැන් මම අනාගාමී වගේ වෙලාද කියලා උනා. මොකද හේතුව ඉතින් තරහ ඇවිස්සුනේ නැත්තම් දිගු කාලයක්. එතකොට අපිට රැවටෙන්න පුළුවන්. මේ ලෝකෙට අපි රැවටෙන එක ඉතර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. භයානකම ප්‍රශ්නේ තමයි අපි අපිට රැවටෙන එක. ලෝකෙට ඉතින් අපි රැවටෙන එක සාමාන්‍යයිනේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනෝනේ අපි අපිට රැවටිලා ඉන්න තාක්කල්. ඇත්තටම අපි පුළුවන් තරම් වීර්ය කරන්න ඕන අපි අපිට රැවටෙන එක වළක්ව ගන්න. අපි කිසිම ආකාරයක මේ කියන ආකාරයේ පඬිත ගුණයක්, සත්පුරුෂ ගුණයක්, කල්යාණ මිත්‍ර ගුණයක් අපි ගාව එහෙම පරිපූර්ණව දියුණු වෙලා නැතුව යන්තම් වරින් වර එවැනි ගුණ අපේ ගාවින් මතු වුණු පමණින් මම යෝජනා කරනවා තමන් පරම තත්ත්වයට ඇවිල්ලා කියලා කලබල වෙන්න එපා. අනෙක් අය කියයි ඉතින් ඔබ තාම හොඳ සත්පුරුෂයෙක්, ඔබ අපිට කල්යාණ මිත්‍රයෙක්, ඔබ අපිට මහා ප්‍රඥයෙක්. ඒ ඇත්තෝ එහෙම කියන්න පුළුවන්. තියෙන ඔබට තියෙන පැහැදීම මත, ඔබේ මතු පිටින් පෙනෙන කාරණා මත. දැන් මට උනත් එහෙම කියන අය ඉන්නේ ඕන තරම්. ඔබ වහන්සේ තමයි අපිට ඉන්න සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා. ඉතින් එහෙම කිව්වට මං කලබල වෙන්නේ නැහැ. මොකද හේතුව මම දන්නවානේ මම තාම මාර්ගඵල ලබලා නැහැ. මම තාම පුහුණු වෙනෙක් කෙනෙක් කියලා. එහෙම මිනිස්සු කියන ඒවා නෙමෙයි. ඒකයි කියන්නේ ඔබට ලැබෙන ප්‍රශංසා නිසානේ. ඔබට ලැබෙන ප්‍රශංසා නිසාත් ඔබට ඔබ රැවටෙන්න පුළුවන්. Taman තරම් හොඳ එක්කෙනෙක් නැහැ කියලා. Taman තරම් උත්තමයෙක් නැහැ කියලා. ඒ නිසා හැමතිස්සෙම Taman ගැන පරීක්ෂාවෙන් ඉන්න එක තමයි බොහෝම වටින්නේ කියලා මම නම් විශ්වාස කරනවා. Taman ගැන පරීක්ෂාවෙන් ඉන්න. හැමතිස්සෙම Tamanගේ මට්ටම ගැන තමන් දැනුවත් වෙන්න. එතකොට හරි ලේසි තමන්ට තව කොච්චර දේවල්
මේ ලැබපු මේ භවයේ ප්‍රගුණ කරගන්න තියෙනවද කියලානේ. තව කොච්චර දේවල් පුහුණු වෙන්න තියෙනවද කියලානේ. එතකොට ඒ පුහුණුව ඒ ප්‍රගුණ කිරීම අපි අඛණ්ඩව කරන්න ඕන. අඛණ්ඩව කරන්න ඕන. අඛණ්ඩවයේ පුහුණුව අපි සිද්ධ කරගෙන ගියොතින් තමයි අපේ ජීවිත වඩා මේ ලැබපු මිනිස් ආත්ම භාවයේ ඒ ලැබපු පුහුණුව වඩා මේ හොඳ මට්ටමකට ගෙනිච්චා කියලා සතුටු වෙන්නට අපිට පුළුවන් කමක් ලැබෙන්නේ එහෙම අපි අඛණ්ඩ සිහියකින් අඛණ්ඩ කල්පනාවකින් අපේ පුහුණුව අරගෙන ගියොත්. ජෝතිපාල කියලා තරුණයෙක් විදියට මේ බ්‍රාහ්මණ කෙනෙක් විදියට අපේ බෝධිසත්වයේ ඉපදිලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ජෝතිපාල කියලා. ඉතින් මේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙට පැහැදිලා ඉඳලා තියෙනවා ගටිකාර කියලා තව මේ තරුණයෙක්. එයාගේ මිත්‍රයෙක් ජෝතිපාල කියන බමුණාගේ මේ බෝධිසත්වයා ඒ බ්‍රාහ්මණයාගේ මිත්‍රයෙක්. ඉතින් මේ ගටිකාර හරි විශාල පැහැදීමක ඉඳලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් යාට හරියට ඕන වෙලා තියෙනවා මේ තමන්ගේ යාළුවත් බුදුහාමුදුරුවෝ ගාවට එක්කරන් ගිහිල්ලා බණ අස්සවන්න. එයා අර බ්‍රාහ්මණ කුලේ නෙමෙයි වෙන කුලයක. බැරිම තැන කියලා බැරිම තැන එහෙනම් ඉතින් අපි එහෙනම් නාණ්ඩවත් යමු කියලා දවසක් දෙන්න නාණ්ඩ ගිහිල්ලා. ඉතින් මේ නාණ්ඩ ගිහපු වෙලාවේ මේ නාලා ඉවර වෙලා ඇඳුම් ඇඳගත්තට පස්සේදී ඒ ඇඳුමෙන් ඇදගෙන කිව්වලු දැන්වත් යම් බුදුහාමුදුරු හමු වෙන්න කියලා. අන්තිමට ඒ කියන්නේ ජෝතිපාලත් මේ බෝධිසත්වයෝ වුණාට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට බොහොම මේ නිග්‍රහයෙන් කතා කරලා තියෙන ඔය මුඩු මහනගෙන් මට වැඩක් නැහැ කියලා. එහෙම තමයි බෝධිසත්වයෝ වුණාට කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ජෝතිපාල තරුණයා කතා කරා කියලා අපේ අට කතාවල තියෙන්නේ. එතකොට අපි ඒක අවබෝධ කරගන්න ඕන මේ ඒකනේ මම අර කලිනුත් අවස්ථාවක අපේ මේ ධර්ම තේරවාදී ධර්ම විවරණයන්හි තියෙන කතාවක් උපුටා දක්වමින් අදහසක් උපුටා දක්වමින් මම ඔබට සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදී විවිධ අකුසල් කරලා තියෙනවා. බුදු වුණාට පස්සේ තමයි ඒ සියලු අකුසල් රහසින්වත් නොකරන තත්ත්වයටපත් උනේ. එතකම් බෝසත්වරයෙක් ලෙස අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් දීපංකර පාද මූලේ ඉඳලානේ පාරමී පුරද්දී එහෙම ඒ විදියට ගියපු අවස්ථා අකුසල් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ජෝතිපාල තරුණයාත් අර විදියට ඔය මුඩු මහනගෙන් මට වැඩක් නැහැ කියලා ගටිකාර තරුණයාට කියලා තිනවා මම යන්නේ එයාව හමු වෙන්න කියලානේ. හැබැයි මතක තියාගන්න ඔබ හරියටම අවබෝධ කරගන්න අර මේ ගටිකාර ඇඳුමෙන් ඇදලා යමු බුදුහාමුදුරුවෝ හමු වෙන්න කියලා කිව්වම ජෝතිපාල තරුණයා කල්පනා කරනවා. ජෝතිපාල තරුණයා හිතනවා මේ මිනිස්සයා මට වඩා කුලෙනුත් පහළයි. මේ මිනිස්සයා සාමාන්‍යයෙන් මගේ ඇඟට අත තියන්න එන්න කෙනෙකුත් නෙමෙයි. ඉතින් එහෙව් එකේ මෙච්චර මට බල කරන්නේ මොකක් හරි ඇති කියලා හිතාගෙන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්නේ. දැන් බලන්න සත්පුරුෂයාගේ හැටිනේ. සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රයාගේ නියම පඬිතයාගේ ගති ස්වභාවයක් නේ ඕක. මොකද්ද? නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගහ්‍ය වාදින් මේදාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. ධර්මයේ සඳහන් කරනවා මේ පණ්ඩිතයාගේ ස්වභාවය තමයි නින්දා කරන අදහසකින් නෙමෙයි. හැබැයි නිග්‍රහ කරලා හරි අර රාං රිදී මුතු මැණික් හංගල තියෙන නිදානයක් පෙන්වනවා වගේ වැරද්ද පෙන්නලා දෙනවා. ඒ සත්පුරුෂයාගේ හැටි, පඬිතයාගේ හැටි, කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි නිදානයක් පෙන්නනවා වගේ.
ටිකක් රණ්ඩු කරලා හරි ටිකක් නිග්‍රහ කරලා හරි නිඳා කරන්න නෙමෙයි ටිකක් දැඩි ලෙස ඉඳලා හරි ඇත්ත ඇති සැටියෙන් කියලා දෙනවා. දැන් අර ගටිකාර කලේ ඒකනේ. ඇඳුමෙන් ඇදලා කිව්වා දැන්වත් යමු බුදුන් දකින්න කියලා. ඒක කොච්චර හොඳ උතුම් ගතියක්ද? යහපතේ අපිව යොදවනවා කියන එකනේ අදහස. හැබැයි ඉතින් එවැනි කෙනෙක් ආශ්‍රය කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක් ආශ්‍රය කරොත් අපිට බැනලා හරි නිග්‍රහ කරලා හරි පාරේ අපිව ගෙනියන එක්කෙනෙක් ආශ්‍රය කරොත් අපිට යහපතක් මිසක නේ යහපතක් මිසක මේ අයහපතක් නම් වෙන්නේ නැහැ කියලා. නපුරක් නම් වෙන්නේ නැහැ කියලා. අවැඩක් නම් වෙන්නේ නැහැ කියලා. ඉතින් බලන්න නේද අපේ අම්මා තාත්තා ගත්තත් බලන්න කොච්චර එහෙම සත්පුරුසයිද කියලා ඒගොල්ලෝනේ අපිට සමහර ඒවායින් අපිව වැලක්ුවේ ගහ ගහන බැන නිග්‍රහ කර ඔය ඇත්තන්ගේ ගුරුවරු අපිට උගන්වපු අපේ ලොකු සායනංශලා ගුරු හාමුදුරුවෝ කොච්චර ගහලා බැනලා නිග්‍රහ කරලා මොනවා වුණත් හරි දේනේ ඔළුවට තැන් වැරදි දෙයක් නෙමෙයිනේ බලගෙන යනකොට ඒගොල්ලෝ සත්පුරුෂයෝනේ රහත් වෙලා නැති වෙන්න පුළුවන් මගපලලාභිය නොවෙන්න පුළුවන් ඒ උනාට සත්පුරුෂයෝනේ කල්යාණ මිත්‍රයෝ ඇත්තටම අපිට එවැනි පඬිවරු ආශ්‍රයයට හම්බ වෙච්ච නිසානේ අපි මේ තරම් හරි පොඩි හරි ගුණයක් අප තුල අබමල් රේණුවකාරී ගුණයක් තියෙනවා නම් තියෙන්නේ ඒ උත්තමයින්ට පින් සිද්ධ වෙන්න කියන එක මං හිතන්නේ ඔබට අවබෝධ වෙන්න ඕනනේ අවබෝධ වෙන්න ඕන ඒ ආශ්‍රය පුංචි කාලේ ඉඳලා අපේ අම්මගෙන් ලැබුණු නිසා අත්තම්මගෙන් ලැබුණු නිසා තාත්තගෙන් සීයාගෙන් අපිට ඉස්කෝලවල උගන්වපු ගුරුවරුන්ගෙන් අපිට පන්සල්වල දහම් පාසල්වල හමු වෙච්ච ගුරු හාමුදුරුවරු ගුරු මව්පියවරු ඒ විතරකුත් නෙමෙයිනේ යාළුවෝ විදියට හම්බ වෙච්ච අය කොච්චර අපිව හොඳ දේවල් වල යොදවපු සත්පුරුෂ උපකාරක අනුකම්පක සමාන සුඛ දුක්ඛ අත්තක්ඛයි මේ කියන මේ ගුණධර්ම වලින් යුක්ත හොඳ උතුම් සත්පුරුෂ අය අපිට මේ ජීවිතේ කොච්චර හමු වෙලා තියෙනවද? ඇත්තටම කිව්වොත් ඔබගේ අද තියෙන මේ යහපත්කම් කියන ඒවා ආකස්මිකව ඔබගේ ජීවිතයට කඩාපාත් වෙච්ච නෙමෙයි. ඒවා ඔබට බැනපු, ඔබට ගාපු, ඔබට අවවාද කරපු, නිග්‍රහ කරපු, ඔබව දනගස්සල තියපු, අවුවේ හිටෝලා තියපු සමහර ගුරුවරුන්ගේ අම්මා තාත්තගේ නිකන් හිංසාකාරී දේවල් ඒසොනම් අපිට කියන්න පුළුවන්. නමුත් එවැනි අයගේ ඒ විශාල කැපවීම් වල එකතුවක් තමයි අද ඔබට කවුරු හරි කියනවා ඔය හරි සත්පුරුෂ මිනිස්සෙක් කියලා. ඔයාගේ ගාව කල්යාණ මිත්‍ර ගුණධර්ම පොඩ්ඩක් හරි තියෙනවා. ඔයා හරි පඬිවරයෙක් ඔයාගේ ගාව තියෙනවා ඒ පඬිත ගුණ කියලා කියනවා නම් ඔබ ඇත්තටම අර ඔබ මේ දක්වා එතෙන්ට ගොඩ නගපු අයටයි ඔබ පින් දෙන්න ඕන. ඊළඟට ඔබ මූණ දීපු අත්දැකීම් නේ. ඔබ ඔබේ නුවණින් වටහාගත්තු දේවල්. ඔබේ නුවණ මෙහෙवला ඔබ වටහාගත්තු දේවල්. ඒ දේවල් නිසා ඔබගේ සත්පුරුෂකම පාණ්ඩිත්‍ය කල්යාණ මිත්‍රකම දියුණු පවුණු වෙලා තියෙනවා. ඒක අනිවාර්යයි. මට ඔබට දැන් මේ ඇයි අපේ පඬිතයෝ නැත්නම් සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අසුරු කරන්න ඕනි කියන එකට මට ඇත්තටම තව එක අදහසක් ඔබට කියලා මම මේ දේශනාව නිමා කරනවා. මම තේරුම් අරන් තියෙන එක තමයි පඬිතයෝ සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයොන්ට තමයි පෞරුෂයක් තියෙන්නේ අපිව වෙනස් කරන්න. අපේ වැරද්ද පිළිබඳව හරි නිවැරදිව පැහැදිලි කිරීමක් කරන්න. අපේ වැරදි දර්ශනය ගැන, අපේ වැරදි සංකල්ප ගැන, අපේ වැරදි භාෂණය ගැන, අපේ වැරදි කායික ක්‍රියාකාරකම් ගැන, අපේ වැරදි ආකාරයට අපේ හිතේ ඒකාග්‍රතාව හදාගන්න යනවා නම් ඒවා ගැන
අපිට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න අවශ්‍ය ආධ්‍යාත්මික පෞරුෂය තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා සත්පුරුෂෙක්. එයා පඬිතෙක්. එයා කල්යාණ මිත්‍රෙක්. දැන් ඔබ ගාව කවුරු හරි කෙනෙක් ඔබට යම්කිසි දෙයක් කියලා දෙන්න තරම් ආධ්‍යාත්මිකව ලොකු හයියක් නැත්තම්, පෞරුෂයක් නැත්තම්, පැකිලෙනවා නම් ඒකේ අදහස තමයි ඇත්තටම අපිට ප්‍රාමාණික සත්පුරුෂ ඇසුරක්, ප්‍රාමාණික පඬිත ඇසුරක් අපිට තාම නෑ කියන එක. ඉතින් අපිට සාමාන්‍ය යාළුවෝ අසුරු කරන්න පුළුවන්, සාමාන්‍ය මිනිස්සු ඕන තරම් අසුරු කරන්න පුළුවන්. ඒ අයට අපිව නිවැරදි කරන්න තරම් ප්‍රමාණවත් පෞරුෂයක් නැහැ. ප්‍රමාණවත් පෞරුෂයක් නැහැ. ඒ නිසා ඒ නුවණැත්තෝ ඇසුරු කරන්න කියන අදහසේ තියෙන එක් ගැඹුරු අර්ථයක් ලෙස මම ඒක දකිනවා. අපිව නිවැරදි කරන්න අවශ්‍ය කරන පෞරුෂය තියෙන පඬිවරුන්ට, සත්පුරුෂයින්ට, කල්යාණ මිත්‍රයින්ටනේ. ඒතන්ට තමයි අපිව නිවැරදි කරන්න අවශ්‍ය කරන ශක්තිය තියෙන්නේ. අනිත් සියලුම දෙනා පාහේ අපිව ආශ්‍රය නිශ්‍රය කරාට මතක තියාගන්න, ඒගොල්ලොන්ට අපිව නිවැරදි කරන්නට තරම් ප්‍රාමාණික ශක්තියක් නැහැ කියන එක. ඒ හින්දා ඔබේ ජීවිතේට ඥානවන්තයෝ අවශ්‍යයි, නුවණැත්තෝ අවශ්‍යයි, කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි, සත්පුරුෂයෝ අවශ්‍යයි. ඉතින් ඔබේ ජීවිතේ ළඟම ඉන්න අයට පුළුවන් තරම් සත්පුරුෂයෙක් වෙන්න, කල්යාණ මිත්‍රයෙක් වෙන්න, ප්‍රඥාවන්තයෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේටත් එවැනි අය ලං කරගන්න පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. ගිහි වේවා, පැවිදි වේවා, නුවණැති මිනිස්සු ආශ්‍රය කරොත්, ප්‍රඥාවන්ත මිනිස්සු ආශ්‍රය කළොත් අපිට වරදින්නේ. අඩුම ඒ උතුම් පරම සත්පුරුෂයාණන් වහන්සේ වන ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය පරිශීලනය කරමින්, ශ්‍රවණය කරමින්, මෙනෙහි කරමින්, නුවණින් මෙනෙහි කරමින් අපි අපේ දවස, මේ මොහොත අපි ගත කරනවා නම් අපේ ජීවිතවලට වරදින්න විදියක් නැහැ. වැරදි තැනකට අපි වැටෙන්න විදියක් නැහැ. ඉතින් අද ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනකමින් තිලිනි ධනවාදන මෙනවිය තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන අපට ආරාධනා කරා මේ වගේ බුද්ධ පුතුන් පිටුවෙන් බණ කියන්න කියලා. ඉතින් සමහර ඇත්තෝ අපේක්ෂා කරනවා අපි මේ සජීවී දේශනාව කරද්දී ඒ ඇත්තෝ අහන ප්‍රශ්නවලට අපි පිළිතුරු දෙයි කියලා. සමා වෙන්න. අපි පොදුවේ දේශනා පවත්වනවා මිසක එක් ප්‍රශ්නවලට එහෙම පිළිතුරු දීමකට මේ වගේ වැඩසටහනකදී එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කනගාටුව පළ කරනවා. ඒ වගේම අපි මේ දේශනාවන් මේ විදියට විකාශනය කරන්නේ, මේ විදියට ඔබ වෙනුවෙන් පිරිනමන්නේ ඔබගේ ජීවිතයේ තියෙන තැනින් පොඩ්ඩක් හරි උඩට ගෙන යන්න. මේ දේශනාවලින් අල්පමාත්‍ර හෝ උපකාරයක් වෙයි කියන යහපත් සිතුවිල්ල. ඒ වගේම මේ සාකච්ඡාවන්, මේ දේශනාවන් කරනකොට අපේ හිතවලත් කුසල සිතුවිලි පරම්පරාවක් නේ වැඩෙන්නේ. ඉතින් අපිටත් පිනක් සිද්ධ වෙනවා. ඉතින් එවැනි අරමුණු එක්ක තමයි අත්ත වශයෙන්ම අපි මේ වැඩසටහන් සිද්ධ කරන්නේ, ඔබ වෙනුවෙන් විකාශනය කරන්නේ කියන එක මෙහිදී සිහිපත් කරනවා. ඒ සඳහා අද බොහොම ශ්‍රද්ධාවෙන් අපිට ආරාධනා කරා තිලිනි ධනවාදන මෙනවිය. එතුමිය මේ පින්කමේදී අපිට ඉල්ලා සිටියා මියගේ ආදරණීය අත්තම්මට, මැණික්කෙතන මාතාවට, සීයා දොන්දියේ සිල්වා සියා ඇතුළු කොට
නමින් මිය ගියපු අයට පින් අනුමෝදන් කිරීමක් සිදු කරන්න කියලා. ඉතින් ඔබගේ නමින් මිය ගිය ඒ අත්තම්මලා සියල්ල ඇතුළු සියලු නෑයන්ටත් මේ දරුණු වසංගතයකින් ලක්ෂ 13කට අධික විශාල ජනතාවක් අභාවයට පත් වෙලා තියෙනවා ලෝකෙ පුරාම ලංකාවෙත් මං හිතන්නේ දැන් 75ක් විතර මරණයට පත් වෙලා තියෙනවා මගේ මතක විදියට. ඊට වැඩි විශාල පිරිසක් ලෝකෙ මිය ගිහිලා තියෙනවා. ඒ සියලු දෙනාට අපේ අති උතුම් අපවත් වී වදාළ රාමඤ්ඤ මහානිකායේ මහානායක දූරම්දරව වැඩ සිටි අති උතුම් නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේටත් මම මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. සත්පුරුෂ වයෝවෘද්ධ ගුණවෘද්ධ නායක මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් අපවත් උනේ. උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් මම මේ දුවගේ පින්කම වුණාට මේ වේලාව අපි යොදා ගන්නවා උන්වහන්සේට පින් දෙන්නත්. උන්වහන්සේ ඇතුළු කොට අපවත් වී වදාළ සියලු සායන් වහන්සේලටත් මේ පින් අත් වේවා. දැන් අපේ බුද්ධ පුතුන් පිටුව සමග එය බලන අය ෆලෝවර්ස්ලා ලක්ෂ 10ක් මිලියනයක් එකතු වෙලා ඉන්නවා කියලා අපේ මේ බුද්ධ පුතුන් පිටුව නිර්මාණය කරපු බුද්ධ පුතුන් පිටුවේ හැම වෙලාවකම මගේ උපදෙස් අරගෙන මගේ අනුදැනුම ඇතුව මේ ඔබට ජීවිතේ හදාගන්න උදව් කරන බොහෝ ධර්ම පාඨයන් සටහන් කරලා ඔබට දකින්ට බලන්ට සලස්සන අපේ හර්ෂ පුතා මට සඳහන් කළා දැන් මිලියනයක ප්‍රමාණයක් මේ පිටුව අනුගමනය කරනවා කියලා. මේ පිටුව බලනවා කියලා. මේ පිටුවේ පළවෙන දේවල් කියවනවා සහ හුවමාරු කරනවා. ඒ වගේම හොඳට ඒගොල්ලොන්ගේ ජීවිතවලටත් ගන්න පිරිසක් ඉන්න බව ඔහු සඳහන් කළා. ඒ මහජනයා තියෙන සටහන් වලින් දැනගන්ට ලැබෙනවා කියලා. ඉතින් ඒ හර්ෂ පුතාගේ නමිනුත් ඒ වගේම ඒ මිලියනයකට අධික මේ පිටුවේ ශ්‍රාවක පිරිස දසලක්ෂයකට අධික මේ පිටුවේ ශ්‍රාවක පිරිස නමිනුත් මියගිය සියලු දෙනාට මේ පින් අත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උපදින හැම ආත්මිකම පඬිවරු මැසුරට ලැබේවා, සත්පුරුෂයෝ මැසුරට ලැබේවා, කල්යාණ මිත්‍රයෝ මැසුරට ලැබේවා. ඉක්මන් භවයකදී අපගේ සියලු නෑදෑයෝ නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් දෙවියන්ගේ ආශිර්වාදය හෙට දවසේ ජන්මදිනය සමරන තිලිනි ධනවාදන මෙනවියට ලැබේවා. එතුමියටත් එතුමියගේ සුජීවත්ව සිටින ආදරණීය අම්මා තාත්තා ඇතුළු කොට පවුලේ සියලු දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලු ගිහි පැවිදි සියලු දෙනාටත් සියලු ආගම් සියලු ජාතීන් නියෝජනය කරන සියලු දෙනාටත් ලැබේවා. මේ වසංගතයෙන් කිසිදු කරදරයක් පීඩාවක් බාධාවක් ප්‍රශ්නයක් කාටවත් නොවේවා. කාගේ ජීවිත ආරක්ෂා වේවා. සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ උතුම් පින්කමට දායක වුණු ඒ තිලිනි ධනවර්ධන දුව ඇතුළු ඒ පවුල්වල ඇත්තන්ටත් ඔබටත් මේ භවයේ පුරාම පඬිතයින්ගේ ඇසුරම ලැබේවා, සත්පුරුෂයින්ගේ ඇසුරම ලැබේවා, කල්යාණ මිත්‍රයින්ගේ ඇසුරම ලැබේවා. ඒ ඇත්තන්ගේ උතුම් ධර්මයම ආශ්‍රය කරන්ට ප්‍රගුණ කරගන්ට ලැබේවා. මේ භවයේදීම උතුම් වූ මගඵල නිවන අවබෝධ කරගන්ට ලැබේවා. මේ භවයේදී අපිට ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට නොහැකි වුණහොත් සසර පුරා උපදින හැම ආත්මිකම සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අපිට ඇසුරට ලැබේවා. ඉක්මන් භවයකදී ඒ සත්පුරුෂයින් නිවුන සැනසුන නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් අපිට පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. හෙට දවසෙත් මේ වෙලාවටම සද්ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. අනිද්දා දවසෙත් මේ වෙලාවටම සද්ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඔබටත් බුද්ධ පුතුන් පිටුව සමග එකතු වෙලා පසුව බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග එකතු වෙලා ඒ දේශනාවන් ශ්‍රවණය කරන්නටත් අවකාශය උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනටම තෙරුවන් සරණයි.